समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य सुनन्तु सग्गमोक्खदं ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස සබ්බේ සංඛාරා අනිච්ඡාති යදා පඤ්ඤාය පස්සති අත නිබ්බින්දති දුක්ඛේ ඒස මග්ගෝ විසුද්ධියාති ශ්‍රද්ධාවන්ත පින්වත්නි බෞද්ධ රූපවාහිනිය ඔස්සේ විකාශනය කරන මේ ධර්මානුශාසනාව ශ්‍රවණය කිරීමටයි මේ සදැහැති පින්වත් හැමදෙනාම දැන් බොහෝම ශ්‍රද්ධාවෙන් සූදානම්ව සිටින්නේ. අද අපේ ධර්ම දේශනාවෙහි දායකත්වයේ බාරගෙන කටයුතු කරන්නේ ඇමරිකාවේ කැලිෆෝනියාවේ පදිංචි ශ්‍රියානි පෙරේරා මහත්මිය ප්‍රධාන කොට ඇති පවුලේ පින්වත් පිරිස සෑම දිනාටම ධර්ම ශ්‍රවණය කරන්න අවස්ථාව සලසා දීන් වස් මේ ධර්ම දානමේ පින්කම බොහෝම ශ්‍රද්ධාවෙන් සිද්ධ කරන්නේ. අපේ බෞද්ධ නාලිකාවේ කැමරාන්සේ සේවය කරන විමුක්ත ශ්‍රී කුරුප්පාරච්චි පුතුණුවන්ගේ මඟ පෙන්වීම යටතේ මේ පින්නතුන් කාල වේලාව හදාගෙන දිනවකවානු වෙන් කරගෙන ඒ පුතුණුවනුත් මේ පින්කමට උදව් කරන්නට යෙදුණා. ඉතින් මේ ධර්ම දේශනාවෙහි මාතෘකාව කුමන දේශනාවක් සිද්ධ කරේරුද කියන බව කතා කරනකොට මේ ජීවිතයේ ඇති අස්තිර ස්වභාවය පිළිබඳව එහෙම නැත්නම් පංච උපාදානස්කන්ධය පිළිබඳව දේශනාව සිද්ධ කළොත් හොඳයි කියලා මතක් කරපු නිසා ඒ කරුණුත් අලලා මේ දේශනාව සිද්ධ කරන්නයි කල්පනා කළේ. මුලින් සඳහන් කරපු ගාථාව තිබෙන්නේ ධම්මපදේ. තේරුම සබ්බේ සංඛාරා අනිච්ඡාති. ශ්ලෝකේ සියලුම සංස්කාර ධර්මය අනිත්‍යයි. යදා පඤ්ඤාය පස්සති. යම් දවසක ඒ බව නුවණින් දකිනවද අත නිබ්බින්දති දුක්ඛේ. එදාට මේ දුකෙහි පින්නතුනි කලකිරෙනවා. ඒස මග්ගෝ විසුද්ධියා මේක තමයි පාරිශුද්ධත්වයටපත් වෙන නැත්නම් නිවනට තියෙන එකම මාවත. කුමක්ද? සියලු සංස්කාරයන්ගේ අනිත්‍යභාවය යම් කෙනෙකුට නුවණින් දකින්න පුළුවන් නම් ඒක තමයි නිවනට මඟ. සංස්කාර කියලා කියන්නේ හේතු ප්‍රත්‍යයෙන් හටගත්තු හැමදේම සංස්කාරය. මහ මොහොතත් යම් දවසක විනාශ වෙනවා. ඒත් හටගත්ත හේතුවක් ඇතුව. මහ මේරු පර්වතයේ මහ සාරබාර වස්තුවක්. ඒත් හටගත්ත හේතුවක් ඇතුව. ඒ නිසා මතක තියාගන්න අපිත් හටගත්ත හේතුවක් ඇතුව. හේතුවක් ඇතුව හටගත්ත මේ ලෝකේ හැම දෙයකම අන්තිම ස්වභාවය තමයි යංකින්ච සමුදය ධම්මං සම්භන්තං
නිරෝධ ධම්මන්ති. ඒ පාලි පාඨයේ අදහස පින්නතුන් දන්නවා. දැන් අපිට මේ ආත්මේ මේ වගේ ලස්සන ඇස් දෙකක් ලැබුණේ ඊට අදාළ වෙන කර්මය අපි ගිය ආත්මේ කරපු නිසා. හැබැයි කාලයක් යනකොට මේකේ සුද වැහෙනවා. කාලයක් යනකොට මේක නොපෙනී යනවා. ඒ මොන දුකද? විපරිණාම දුක්ඛය. ඒ කියන්නේ පවතින తত্ত্বය වෙනස් වෙනවා. දුක තුන් ආකාරයිනේ. දුක්ඛ කියන්නේ එදිනදා ජීවිතය ගත කරනකොට ඇති වෙන කටුක වේදනාවට කියනවා දුක්ඛ දුක්ඛය කියලා. විපරිණාම දුක්ඛය කියලා කියන්නේ පවතින తত্ত্বය වෙනස් වෙනවා. කලකදී ඇස් දෙක පේන කලකදී නොපෙනී යනවා. ඒ විපරිණාම දුක්ඛය. සංකාර දුක්ඛය කියන්නේ සංකාර දුක්ඛය කියලා කියන්නේ හේතු අහෝසි වෙනකොට ඵලයත් අහෝසි වෙනවා. තවත් කියනවා නම් මේ ආත්මේ මේ වගේ ලස්සන ඇස් දෙකක් ලැබුණේ ඊට අදාළ වෙන කුසලයේ ගිය ආත්මේ කරපු නිසා. ඊළඟ ආත්මෙත් මේ වගේ ඇස් දෙකක් ලබන්න නම් ඊට අදාළ වෙන කර්මය මේ ආත්මේ කරන්න ඕනේ. මේ ඇහක් ප්‍රාර්ථනා කරන්න කිව්ව නෙමෙයි. ආයි උපදින්න ප්‍රාර්ථනා කරන්න කිව්වත් නෙමෙයි. අපිට මේ ඇස් දෙකෙන් අපි එදා බලලා අහවර කරගත්තා නම් ආයි බලන්න ආපහු ඇස් දෙකක් ලැබෙයිද නැද්ද? ලැබෙන්නේ නැහැ. ඇයි එදා බලලා අපි ඉවර කළාගත්තනේ. නමුත් එදා බලලා ඉවර කරගන්න බැරි වුණා. අපි තවත් බලන්න ආසාව ඇති කරගත්තා. ඒ තවත් බලන්න ආසාව ඇති කරගත්තු නිසායි ආපහු බලන්න අපිට ඇස් දෙකක් ලැබුණේ. දැන් මේ ආත්මෙත් මේ බලනවා. මේ ජීවිතෙත් මේ ඇස් දෙකෙන් බලලා අහවරයක් කරගන්න බැරි වුණොත් ඊළඟ ජීවිතෙත් එහෙක් ලැබෙනවා. එදාට මේ වසංගත, එදාට මේ දුක්, එදාට මේ සුනාමි, එදාට මේ යුද්ධ අද දැකපු විදියටම ඊළඟ ජීවිතයටත් දකින්න පුළුවන්. ඒක දුකක්ද සැපක්ද? එහෙම දකින්න එක දුකක්. අන්නේ ඒකයි බුදුහාමුදුරුවෝ වදාළේ සබ්බේ සංඛාරා අනිච්චාති. යම් සංස්කාරයක් අනිත්‍ය බව යම් කෙනෙක් නුවණින් දකිනවද එදාට පින්නතුනේ දුකෙහි කලකිරෙනවා. සංස්කාර ගැන කලකිරෙනවා. දැන් කෙනෙක් හිතනවා නම් මේ වගේ කාලයක ඉපදුනානේ, ඇයි ඉපදුනේ? මීට වඩා හොඳයි නොයිපදී හිටියනම් ඇයි මේ දකින්න දැකීම් වල හැටියට ආහන දේවල් හැටියට ආයි මේ මනුස්ස ලෝකෙට එන්න හිතෙන්නේ නැහැ පින්වත්නි. ඒකනේ ඇත්ත කතාව. ආයාව කියන්නේ ආයි මේව දකින්න වෙනවා. නමුත් මේ වෙලාවේ කල්පනා කරන්න ඕනේ මොකද්ද? මේ දකින්න සුනාමි, මේ දකින්න වසංගත, මේ දකින්න ලක්ෂ ගානක මිනි වලවල් අපි දැක්ක දැන්. ඒ සියල්ල පෙරලන්න ඕනේ දුකටද? නෑ. ඒ සියල්ල පෙරලන්න ඕනේ සැපතට. ඒකයි කිව්වේ බුදුහාමුදුරුවෝ දුක කොයි වෙලාවත් දුකට පෙරලන්න එපා. දුක පෙරලන්න ඕනේ සැපතට. දුක දුකට පෙරළුවොත් හැමදාම දුකේම තමයි. උදාහරණ කියන්නම්. අපි මුලින් දේශනාව කලින් දේශනාවට කියලා තියෙනවා. කිසා ගෞතමීට දුක තිබුණා. නමුත් කිසා ගෞතමී දුක දුකට පෙරළුවේ නැහැ. කිසා ගෞතමී දුක පෙරළුවේ සැපතට. බුදුහාර මොනවද කිසා ගෞතමීට හොයාගෙන ඉන්න කිව්වේ? අබෑට. නමුත් කිසා ගෞතමීට මොනවද අමිතට හම්බ වුණේ? නිවනනේ. අබෑට හොයාගෙන ඉබ්බ කිසා ගෞතමියට මෙන්න හම්බුණා නිවන. බුදුහාරු දැනගත්තා අබෑට නොමලගේකින් කවදාවත් කිසා ගෞතමියට හම්බෙන්නේ නැහැ. නමුත් මේ අබෑට වල කෙරවර තමයි නිවන. නමුත් අද අපිට කිසා ගෞතමිය කියනට මතක් වෙන්නේ මොනවද? මැරිච්ච දරුවයි අබෑට ටිකයි විතරයි. අපි කවුරුවත් දන්නේ නැහැ කිසා ගෞතමිය අබෑට වලින් නිවන හොයාගත්තා කියලා. අන්න යථාර්ථය දැක්ක කොච්චර ලස්සනයිද? ඇයි අත නිබ්බින්දති දුක්ඛේ දරුව නැති වුණ එකම ඒ දුකම කලකිරීමක් බවට පත් කරගත්තා. ඒ කලකිරීමපත් උනේ මොකටද? තවත් ලෝකෙක ඇලෙන්න නෙවෙයි. ඒ නික්මීමෙන් අවබෝධ කරගත යුතු ධම කිසා ගෞතමිය නික්මීමෙන්ම පින්නතුණිය අවබෝධ කරගත්තා. කිසා ගෞතමිය
එතෙන් පටන්, ඒ කියන්නේ පැවිදි උදා පටන් සිටුවරයෙක් දීපු සිවුරක්, ඇමතිවරයෙක් දීපු සිවුරක්, රජෙක් දීපු සිවුරක් කවදාවත් කිසා ගෞතමිය පොරවන්නේ නැහැ. පොරවන්නෙම අනේ මන්දා දරුව නැති වෙච්ච දුකටද දරුව සුසාන භූමියට ගිහිල්ලා තැන්පත් කළා ආපු එදා ගමන්ද මන්දා එදා ඉඳලා කිසා ගෞතමිය පොරවන්නේ සුසාන භූමියේ මිනියොතලා තියෙන රෙදි කෑලි තියෙන්නේ ඕව අරන් ඇවිල්ලා කිසා ගෞතමිය තම්බනවා විස යන්නේ. කොස්පතු නුගපතු බෝම්පතු වගේ දේවල් උණු වතුරට දාලා මේවත් එක තම්බලා සුදු රෙදි කෑල්ලක් දානවා මේකට. එතකොට මේ වගේ පාටක් එනවා. ඒ කියන්නේ පාංශකූල චීවර විතරයි කිසා ගෞතමිය පිරිනිවන් පානකම් පෙරෙව්වේ. කොච්චර ලස්සනයිද? ඒකයි පින්වත්නි අපි හිතමුකෝ මලක් කියලා. මලක් පොදනවා. මල් ලක්ෂයක් පිදුවත් මල් කෝටියක් පිදුවත් ඒ මල් ටිකට වෙන බව වෙන දේ නුවණින් දකින්න බැරි නම් මල් කෝටියක් පිදුවත් වැඩක් නැහැ. වැඩක් නැහැ නේ. ඒකනේ අපිට බුදුහාමුදුරුවෝ ඉගෙනුවේ පුප්පම් මිලායාති යතා ඉදම්මේ කායෝ තථායාති විනාශ භාවං. අපි ওই ටික දකින්නේ නැහැ නේ. ඒ මල් බුදුන් ඉදිරියේ තියන්නෙත් අපිනේ. දවස් දෙකක් ගියාම ඒ මල් ලස් කරන්නෙත් අපිනේ. තියෙනකොට ලස්සන දකින්න පුළුවන්. අස් කරනකොට අපිට ඒක ජීවිතේට ගලප ගන්න අපිට ඒක ගලප ගන්න බෑ. අන්න දකින්න ඕන තැන. ඒ කියන්නේ ධර්මයේ පුරුදු කරන්න ඕන තැනයි ධර්මයේ පුරුදු කරන්න ඕනේ. එතකොටයි පින්නතුනේ ධර්මයට වටිනාකම එන්නේ. ඒ මලට වෙන දේ නුවණින් දකිනව නම් අන්න එතකොටයි මලට වටිනාකම එන්නේ. ඒ ගලපන්න ඕනේ මලට නෙවෙයි. ඒ ගලපන්න ඕනේ ජීවිතේට. කායෝ තථායාති විනාශ භාවං. ඕකෙන්න පුළුවන් පින්නතුනේ මේ සසර දුක නැති කරන්න. පින්නතුන්ට මතකද බුද්ධ කාලේ හිටිය වැටකොළු මල් තුනක්. වැටකොළු මල් තුනක් බුදුහාමුදුරන්ට පූජා කරලා. කාන්තාවක්. වැටකොළු මල් කියන්නේ මොනවද? අද අපි පූජා කරන මල් වල හැටියට. නේ? වැටකොළු මල් තුනක් පූජා කළා දිවි ලෝකේ ඉපදුනා. සක්දෙව් රජුරෝ දවසක් මේ දෙව්දුවගෙන් අහනවා මනුස්ස ලෝකෙදී මොන පින්කමක් කළාද දිවි ලෝකේ ආවේ කියලා. ඇයි කියන්න මැලි වෙනවා. ඇයි පින්කම බාලයිනේ. පින්කම බාලයි. ආයෙව මොන පින්කමක් කළාද කියන්නකො දිවි ලෝකේ ආවේ. ආයන් පස්සට යනවා. ඒ කියන්නේ පින්කම කියන්නේ ලැජ්ජයි. ඒ අනිත් අය කරොත් පින්කම් වල හැටියට මම මොකද්ද කළේ? අන්තිමට කිව්ව වැටකොළු මල් තුනක් පූජා කළායි දිවි ලෝකේ ආවේ කියලා. එතකොට වැටකොළු මල් තුනේද වටිනාකම තිබුණේ නෑ. ඇය වැටකොළු මල් තුන බුදුන්ට පිදුවට වැටකොළු මල් තුනට වෙන දේ නුවණින් දැක්කා. ඒ ගැලපුව මොකේටද? ජීවිතේට. දැන් තේනවද පින්නතුනි අපි කොච්චර මල් තෝරනවද? නමුත් ඇයගේ ගෙදර තිබුණේ වැටකොළු මල් තුනක්. වැටකොළු ගහේ. ඒ තුන පූජා කළානේ බුදුහාමුදුරුවන්ට. අන්න ජීවිතය යථාර්ථය දැක්ක කොච්චර ලස්සනයිද? ඒ නිසා ධර්මයේ දකින්න කෙනෙකුට නම් පින්වත්නි බුදුහාමුදුරු වදාලේ සුළුවෙන් හරි මේක පටන් ගත්තොත් ඉස්සරහට ගියොත් ඒ පුජ්‍යලයට නිවන් අවබෝධ කරගන්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා ඒ සියලු දේට වඩා භාගතුන් වහන්සේ වදාලේ ජීවිත යථාර්ථය නුවණින් දකින්න. ජීවිත යථාර්ථය කියන්නේ මේක ඇතුළාන්තය නුවණින් දකින්න ඕනේ. පංච උපාදානස්කන්ධය ගැන කතා කරනකොට පළවෙනි එක තමයි පහක් තියෙනවනේ. රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන. රූප. මේ රූපේනේ රුප්පතිති. කුමක් නිසාද රූපය කියන්නේ? කැඩෙනවා, බිඳෙනවා, විනාශ වෙනවා. සීතල වැඩිනකොටත් මේකට උහුලන්න බෑ. රස්නේ වැඩි වෙනකොටත් මේකට උහුලන්න බෑ. මැසි මදුරුව නිසා මේක උහුලන්න බෑ. ඒ සියල්ලෙන් මේ රූපේ කොයි වෙලාවෙ කොයි මොහොතේ බිඳලයිද කියලා පින්නතුනේ කියන්න බෑ. ඔයත් හිතනවද මේක ඇතුලේ පණුව නැහැ කියලා? කෝටි ගණන් ඉන්නවා. එතකොට උන් නිදන්නේ කොහෙද? මේක ඇතුලේම තමයි. එතකොට උන් කන්නේ බොන්නේ කොහෙද? මේක ඇතුලේම තමයි. එතකොට උන් වැසිකිලි කැසිකිලි කරන්නේ කොහෙද? මේක ඇතුලේම තමයි. උන්ගේ හොස්පිටල් එක කොහෙද?
මේක ඇතුළේම තමයි. යම් දවසක මරණයටපත් වුණාද එදාට මේක ඉදිමෙනවා, තනින් තන පැලෙනවා. එදාට තමයි මේක ඇතුලේ බොහෝ කාලයක් ජීවත් වෙච්ච පණුව එදාට එළියටත් එනවා. මේ කලකිරෙන, ඒ කියන්නේ මේ වහලා සසර පිළිබඳව බියත් ජීවිතය පිළිබඳව කලකිරීමත් ඇති කරගන්න ඕනේ. අත නිබ්බින්දති දුක්ඛේ, එදාට දුකෙහි කලකිරෙනවා. දුකෙහි කලකිරිච්ච කෙනා ඒ සමග්ගෝ විසුද්ධිය. මේක තමයි ධර්මයේ දකින්න පුළුවන් එකම මාවත කියලා යත්තා නිවන් පසක් කරගන්නවා. ඒ කියන්නේ මේ ශරීරය තුළ නැත්නම් මේ ජීවිත මේ බඹයක් පරන් වූ මේ ශරීරය පිළිබඳවම ජීවිතය යථාර්ථ දකින්න පුළුවන් නම් ඒක තමයි පින්නතුනේ නිවන් දැක්ක කියන්නේ. ඇයි? මේක නිසානේ මේ ඔක්කොම මේක උස්සගෙන ඊළඟ ආත්මයට යනවා. එහෙත් බැරි වුණොත් ඊළඟ ආත්මයට මේක උස්සන් යන්න වෙනවා. එහෙම තමයි හැමදාම. ඒ නිසා කරන්න ඕන එකම දේ තමයි නැවත මනුස්ස ලෝකෙට මම එන්නේ ආපහු මේ පංචස්කන්ධයක් කවදාවත් මම සකස් කරන්නේ නැහැ කියන තැනට යම් කෙසේකට එන්න පුළුවන් නම් අන්න එදාට තමයි පින්නතුනේ මේකෙන් නිදහස් වෙන්න පුළුවන්කම තියෙන්නේ. උන් කන්නෙත් බොන්නෙත් මේක, නිදන්නෙත් මේක ඇතුලේ, වැසිකිලි කැසිකිලි කරන්නෙත් මේක ඇතුලේ, හොස්පිටල් එකත් මේක ඇතුලේ. ඉතින් හිතන්නකෝ බොහෝ පණුවෝ දැනටත් මේ ශාරීරිය තුළ දලාගෙන අපි මේ ඉඳගෙන ඉන්නේ. බුදුහාමුදුරු දේශනා කරනවා මේක රත්තරන් නෑ, මේක රිදී නෑ, පුළුවන් නම් හොයන්න නෑ, නෙළුම් මල් නෑ, මණික් නෑ, මොකක්වත් නෑ, මේකේ තියෙන්නේ මහ කුණු ගොඩක්. ඒතර බුදුහාමුදුරු වදාලා මහණෙනි අතීතයේ මේ පංචස්කන්ධය හැදුනා නම් ඒ හැදුනේ මොකෙන්ද? ඒත් මහ කුණු ගොඩකින්නේ. දැන් තියෙනව නම් තියෙන්නේ ඒ මොකෙන්ද? දැනුත් මේ තියෙන්නේ කුණු ගොඩක් නේ. නිවන් නොදැක්කොත් අනාගතේ මේ රූපේ හැදුනොත් එදාට මේ රූපේ හැදෙන්නේ මොකෙන්ද? ඒත් මහ කුණු ගොඩකින්. ඉතින් දැන් හරි තේරුම් ගන්න පුළුවන්නේ අතීතේත් මේක කුණු ගොඩක් නම්, දැනුත් කුණු ගොඩක් නම්, අනාගතේත් කුණු ගොඩක් නම් මොකටද මේක? මේක හොඳයි මිනිස් ජීවිතයක් ලබාගෙන ධර්මය අවබෝධ කරගන්න මේක හොඳයි. ඒ නිසා අනුන්ගේ ජීවිතවලින් නෙමෙයි පින්නතුනේ තමන්ගේ ජීවිතෙන්ම කොච්චර දෙයක් මේ ලෝකෙට දකින්න පුළුවන්ද අපිට නේ? බුද්ධ කාලේ පින්නතුන්ට මතකද රාජදත්ත කියලා ස්වාමින් වහන්සේ නමක් හිටියා. උන්වහන්සේ ගිය වැඩම කළා සුසාන භූමියට. ලස්සන කාන්තාවගේ මලසිරුරක් සුසාන භූමිය එතන ඉඳගත්ත භාවනා කළා. ඒ කියන්නේ මලසිරුර ඉස්සරහ ඉඳගෙන භාවනා කළා. උන්වහන්සේ අන්තිමට කියනවා බතක් පිසෙන්න කලින් ඉක්මනට එතනින් අහක් වුණා කිව්වා. බතක් පිසෙන්න කලින් ඉක්මනට එතනින් අහක් වුණා කිව්වා. ඒ කිව්වේ මොකද්ද? මේ කාන්තාවගේ බඩ නැත්නම් ශරීරය ඉදිමිලා පැලිලා පණුව එළියට එන්න කලින් මට ධර්මයේ අවබෝධ වුණා කිව්වා. ඔන්න බලන්නකෝ ඒකේ බතක් පිසෙන්න, ඒ කියන්නේ පණුව සිලි ගාලා ඒ බඩ පැලිලා සිලි ගාලා පණු නටන්න කලින් ඉක්මනට එතනින් අහක් වුණා කියන්නේ ඉක්මනටම ධර්මයේ අවබෝධ. එච්චර හරියක් වෙනකන් මට මලමිනිය ළඟ ඉන්න ඕනුනේ නෑ කිව්වා. ඒකේ මනිත් පැත්ත තව ස්වාමීන් වහන්සේ නමක් හිටියා බුද්ධ කාලේ කුල්ල හාමුදුරුවෝ කියලා. උන්වහන්සේට පුදුම විදිහට රාගය උපදිනවා. බුදුහාමුදුරුවෝ එදා යවනවා කුල්ල හාමුදුරුවෝ ලස්සන කාන්තාවගේ මලසිරුරක් ගේනවා සුසාන භූමියට. එතනට ගිහිල්ලා භාවනා කරන්න කිව්වා. පින්වත්නි ඔන්න බලන්න කුල්ල ස්වාමීන් වහන්සේට බලන් ඉන්න මලකුණේ රාගය උපදිනවා. භාවනා කරන්න බෑ. පන්සලට ගියා. බුදුහන්ට මට බුදුහානේ භාවනා කරන්න බෑ කිව්වා. ඇයි? බලන් ඉන්න මලකුණේ රාගය උපදිනවයි කිව්වා. දෙවෙනි දවසෙත් බුදුහාමුදුරුවෝ කිව්වා එතෙන්ටම යන්න ඒ මලසිරුර ළඟ වාඩි වෙන්න කිව්වා. දෙවෙනි දවසේ ගියා. ඒත් රාගය උපදිනවා. මේ මැරිච්ච මලකුණ. තුන්වෙනි දවසෙත් ගියා. ඒත් රාගය උපදිනවා. පස්වෙනි හයවෙනි දවසේ යනකොට තමයි කුල්ල හාමුදුරුවෝ දැනගත්තේ, කුල්ලහන්ට තේරුනේ අර ඇතුළේ ඉන්න පණුව ඔක්කොම වෙල්ලා සිලිසිලි ගන්නකොට එදාට තමයි රාගය නැති වුනේ. දැන් හිතන්නකෝ රාගයේ තියෙන බහුලත්වය කොච්චරද කියලා. ඒ කියන්නේ ඒ මැරිලා ඒකෙත් රාගය උපදිනවා. අන්තිමට දවස් 5ක් 6ක් ගියාට පස්සේ ජීවිතය යථාර්ථය අවබෝධ වුණේ.
එතකොට හිතන්න පින් රාගයේ බලවත්තරම මේ ලෝකෙ කොච්චරද කියලා. රාගය හා සමාන ගින්නක් මේ ලෝකේ තවත් නෑ කියලා පින්නතුනි බුදුහාමුදුරු දේශනා කළේ ඒකයි. අපිට වෙලා තියෙන්නේ බාහිර ලෝකයට අයිති සියල්ල දැන් අපි අපේ කරගෙන. නැද්ද? අපි දැන් ඊය වෙන් කරගන්න බැරුව මේ දුක් විඳින්නේ. නිකන් හිතන්නකෝ ලෝකයට අයිති දේවල් ලෝකයේ තුල තියෙන්න දුන්නා නම් අද අපිට මේ දුක නෑ. අපිට අයිතිත් නෑ තවත් කෙනෙකුට අයිති දෙයක් අපි අපේ කරගන්න බලනවා. එහෙම තමන්ගේ කරගන්න බලන්න ගිහිල්ලා වෙන කෙනෙකුට අයිති වෙනවා වගේ තේරුනොත් මිනිස්සු නිකන් ඉන්නෙත් නෑ. දඬු මුගුරු පොළු ඊට වඩා දේවල් හරි පාවිච්චි කරනවා. කාට අයිති කරගන්නද? තමන්ට අයිති කරගන්න. එහෙම බැන්නම් යුද බටයන්ට සල්ලි දීලා හරි කමක් නැහැ. පගාව දීලා හරි කමක් නැහැ. මිනිස්සු බලන්නේ ඒක අයිති කරගන්න. නිකන් හිතන්නකෝ ඒක ලෝකයට අයිති දෙයක් නම් තමන්ට අයිති නැත්නම් ලෝකයේ තුල තියෙන දුන්නා නම් අද අපිට මේ දුක නැහැ. ඒ නිසා මතක තියාගන්න පින්වත්නි තමන්ට අයිති නැත්නම් ඒක ලෝකයේ තුලම තියෙන්න දෙන්න. එදාට දුක නැහැ. එදාට දුක නැහැ. අපි අහගෙන දේවල් මනසට දාගෙන මනසින් භුක්ති විඳින්න ගියාම බුදුහාමුදුරු දේශනා කළේ මනස නිකන් නරක වෙනවා. අපරාධේ. එතකොට පින්වත්නි හිතන්න බෑ. බුද්ධිය අවදි වෙන්නේ නැහැ. ඇයි? රාගයෙන් මැඩුණු සිතකට මේ ලෝකේ දහමක් ඇතුළු කරනවයි කියන එක ඒක ලේසි වෙන්නේ නැහැ කිව්වා. ඔක්කොටම කලින් රාගය හිතින් අහක් කරගන්න ඕනේ ධර්මයේ හිතට දාන්න නම්. ඒක එකපාර කරන්න බෑ. ටිකෙන් ටික පින්නතුනි කරන්න පුළුවන්කම තියෙන්නේ. රාගයේ දුරු කරන්න ඕන කෙනා බුදුහාමුදුරු දේශනා කළා රාගයේ දුරු කරන ප්‍රතිපදාවට එනවා කිව්වා. හැමදාම රාගේ ඉන්නේ නැහැ. පින්නතුන්ට මතකද ආනන්ද හාමුදුරුවෝ වංගීස හාමුදුරුවෝ දවසක් පිණ්ඩපාතේ වැටියා. ඒ වඩිනකොට වංගීස හාමුදුරුවෝ දැක්කනේ ලස්සන කාන්තාවක්. දැකලා වංගීස හාමුදුරුවන්ගේ හිත කාමින් පිච්චුණා. ගාථාවකුත් තියෙනවා. කාම රාගේන දයිහාමි චිත්තං මේ පරිඩයි හැති සාදු නිබ්බාපනං බ්‍රෝහි අනුකම්පාය ගෞතම. තේරුම කාම රාගේන මේ වංගීස හාමුදුරුවෝ කියන්නේ කාන්තාව දැකලා ආනන්ද හාමුදුරුවන්ට කාම රාගේන දයිහාමි ආනන්දහනේ මගේ හිත කාමින් පිච්චෙනම කිව්වා. චිත්තං මේ පරිඩයි හැති හිත හැම පැත්තෙන් පිච්චෙනම කිව්වා. සාදු නිබ්බාපනං බ්‍රෝහි මට මේක නිවා ගන්න ක්‍රමයක් කියලා දෙන්න. අනුකම්පාය ගෞතම අනුකම්පාවෙන් කියලා දෙන්න. ආනන්දහන මොකද්ද කිව්වේ? නිමිත්තං පරිවජ්ජේහි සුභං රාග උපසංහිතං වංගීස ඒ කාන්තාව සුබයි කියලා ගත්තු නිමිත්ත දැන් නුඹ සිතෙන් අතහරින්න. ඒ කියන්නේ ඒ කාන්තාවගේ හැම දෙයකම නෙවෙයිනේ. යම්කිසි දැක්ක දෙයකට නුඹ හිත ගියානේ ආසාව ඇති වුණානේ. අන්නේ නිමිත්ත දැන් හිතින් අතහරින්න. ඒ කාන්තාව මේ පැත්තට ගියා අපි දෙන්න මේ පැත්තට ආවා. නුඹ කොහේවත් නැති කාමයකට වංගීස නිකන් වග කියන්න හදන්න එපා කිව්වා. කොච්චර දැන් මෙතන ගන්න තියෙන්නේ වංගීස හාමුදුරුවන්ට ඒකාන්තාව ගැනම හිත රාගේ උපදවාගෙන ඉන්න ඕන නම් කල්යාණ මිත්‍ර ආනන්ද හාමුදුරුවන්ට කියන්න ඕනද මට මේක නිවා ගන්න ක්‍රමයක් කියලා දෙන්න කියලා? නෑනේ. කොච්චර ලස්සනයිද? උන්වහන්සේ දන්නවා වංගීස හාමුදුරුවෝ රාගය කියන්නේ හොඳ එකක් නෙවෙයි. දැන් මගේ හිත කාමෙන් පිච්චෙනව නම් මම කල්යාණ මිත්‍රයාට මේක කියන්න ඕනේ කිව්වා. කොච්චර ලස්සනයිද? අන්න ඒකට තමයි කියන්නේ රාගය දුරු කරන්න ඕනේ තියෙන ඡන්දය. ඒ කියන්නේ කැමැත්ත තියෙන්න ඕනේ. චිත්ත හිතක් තියෙන්න ඕනේ. විරිය කායික මානසික වශයෙන් වීරයක් කරන්න ඕනේ. ඒ වීරය පාවිච්චි කළේ කුසලයටද අකුසලයටද? කුසලයට. කොච්චර ලස්සනයිද? ඒකයි බුදුහාමුදුරු වදාලේ මේ රූපයට වෙන ටිකක් යම් කිසි කෙනෙකුට නුවණින් දකින්න පුළුවන් නම් රූප උපාදානීය කියන රූපේ නෙවෙයි දුක තියෙන්නේ. මේ රූපය මම මගේ මට අයිති කියලා ගත්තු දවසටයි පින්නතුනේ ඒකේ දුක තියෙන්නේ. බුදුහාමුදුරු එක වෙලාවකදී වදාලා සසර දුක තේරුම් ගන්න කෙනෙකුට නම් මහණෙනි අතීත විඳ දුකෝනෙත් නැහැ. අනාගතේ විඳින්න තියෙන දුකෝනෙත් නැහැ. වර්තමානයේ විඳින දුක හොඳටම ඇති. අපි ඔය ඇත්තෝ අතීත දුක් විඳ නැද්ද? කොච්චර දුක් විඳද? හරි කමන්නේ ඒ දුක අමතක කරන්නකෝ. දැන් අතීතයට ගිහිල්ලා ඉවරයි. මතක තියාගන්න අනාගතේ මීට වඩා දුක් විඳින්න සිද්ධ වෙනවා. හරි ඒකත් අමතක කරන්නකෝ. තාම මේක ආවේ නැහනේ. දැන් නිකන් හිතන්නකෝ මේ වර්තමානයේ විඳින දුක් කොච්චරද කියලා.
දරුවන්ට උගන්වන්න, හම්බ කරන්න, කන්න බොන්න මේ ජීවිතේ පවත්වන්න දැන් කොච්චර දුක් විඳිනවද? ඊට තේරුම් ගන්න ජීවිත යථාර්ථයේ තේරුම් ගන්න නැත්නම් දුක තේරුම් ගන්න බුදුහාමුදුර වදාලා අතීතයේ විඳ දුක ඕනෙත් නෑ. අනාගතේ විඳින තියෙන දුක ඕනෙත් නෑ. වර්තමානයේ විඳින දුක විතරක් නිකන් හිතන්නකෝ. සුනාමි දැක්කෙත් අපිනේ. යුද්ධ දැක්කෙත් අපිනේ. කවදාවත් දැක්ක නැති වසංගතයක් දැක්කෙත් අපිනේ. සමූහ විනිවලවල් දැක්කෙත් අපිනේ. මහා ගම් වතුරක් දැක්කෙත් අපිනේ. ඉතින් ජීවිත ගැන සසර ගැන කලකිරෙන්න මේ දැකපු ටික මදිය හොඳටම ඇතිනේ. මේ ටික දැකලත් අපි හිතනවා නම් ආයි මෙහාටමයි එන්න ඕන කියලා. ඉතින් මේව මේ විදිහටම දකින්න පුළුවන්. ඒකයි කිව්වේ අත නිබ්බින්තති දුක්ඛේ මේව දකිනකොට දුකෙහි කලකිරෙන්න ඕන පින්වත්නි. අන්න එතකොටයි විසුද්ධියට නැත්නම් නිවනට මග හදා ගන්න පුළුවන්කම තියෙන්නේ. ඒකයි මුලින්ම කිව්වේ කිසා ගෞතමිය දුක දුකට පෙරළුවේ නැහැ. කිසා ගෞතමිය දුක පෙරළුවේ සැපතට. ඒ නිසා මේ ඇති වෙන සියලු දුක් පෙරලන්න ඕනේ දුකට නෙවෙයි. මේ සියලු දුක් පෙරලන්න ඕනේ සැපතට. ජීවිතයේ අවසාන කාලෙ එක්තැන් වෙනවා. ඇඳකට වැටෙනවමයි. දවසකට පැයකට හරි ඇඳකට වැටෙනවා. එදාට කවදාවත් කිසිම කෙනෙක් කර්මය ඉස්මතු කරගන්න හොඳ නැහැ. සමහරු කියන්නේ මොන කර්මයක්ද මන්ද මැරෙන්නෙත් නැහැ ඉවරයක් වෙන්නෙත් නැහැ කියලා. එහෙම එපා. ඇයි පින්නතුනි අපි කර්මය කියලා ඇයි මේක අයහපත් පැත්ත විතරක් දකින්නේ අපි? ඒක හොඳ නෑනේ. අපි අද මේ ටික කරන්නේ ඇඳකට ජීවිතයේ අවසාන කාලේ වැටෙන බව දැනගෙනනේ. එහෙනම් ඒ පුජ්‍යලේ එදාට කියනව නම් මොන කර්මයක්ද මැරෙන්නෙත් නෑ ඉවරයක් වෙන්නෙත් නෑ කියලා ඒ ටික කියන්න නම් ලෝකෙට අද මේ ටික කරන්න ඕනේ වැඩක් නෑනේ. කර්මය කිව්වහම අපි දකින්නේ පාපී පැත්ත විතරයි. අයහපත් පැත්ත විතරයි. ඒ නිසානේ මිනිස්සු කම්බල යත ගහගෙන ඔහොම තමයි ඉතින් කර්මය තමයි හැමදේම බාර දීලා. අපිට හොඳ දෙයක් වෙනකොට අපි ඒක කියන්නේ නෑ. නමුත් බැරි වෙනකොට යහපත් දෙයක් වෙනකොට ඔන්න කර්මය. කවදාවත් එහෙම කරන්න එපා. හොඳට මතක තියාගන්න ඇඳකට අපිත් වැටෙයි ඔයත්ොත් වැටෙයි. එදාට කර්මයට දෙන්න එපා. එදාට කරන්න ඕනේ කුසලයේ බලවත් කරගන්න. ඒ කියන්නේ පුළුවන් කාලේ කරගත්තු කුසල් අවසාන මොහොතේ ඇඳේ ඉන්නකොට අන්න ඒව මෙනෙහි කරන්නකෝ. එහෙම නැත්නම් පින්පොතක් තියාගන්නකෝ. Tamante එදාට පේන්නේ නැති වේවි. අතේ තියාගෙන කියවන්න බැරි වේවි වෙවුලාවි. නමුත් මේ දරුවෙකුට මුණුබුරෙකුට හරි කියලා කියව ගන්න පුළුවන් නේද ළඟ ඉඳගෙන. කොච්චර ලස්සනයිද නේ? අන්න එතකොට හැබැයි සමහර කෙනෙක් ඉන්නවා ජීවිතයේ අවසාන කාලේ මුතු කොටයක් හරි හදනවා. අපි බොහෝ දේ වෙලාවට කියලා තියෙනවා දේශනාවලත් කියලා තියෙනවා හිස් කහපාට මුතු කොටයක් හරි අරගෙන පබළු ටිකක් අල්ලන්නකෝ. මුතු ටිකක් අල්ලන්නකෝ ලස්සනට. පුළුවන්නේ. නැත්තම් බුද්ධ පූජාව වහ ලස්සන ලේන්සුවක් හදන්නකෝ මහන්නකෝ. සමහර අමර ලස්සන ගොතන්න පුළුවන්නේ. ඒ වගේ දෙයක් හරි කරන්නකෝ. ඒ නිසා කොයි වෙලාවකවත් ජීවිතේ අසරණ වෙච්ච වෙලාව, ඒ කියන්නේ ඇඳකට වැටිච්ච වෙලාවක ආර්ය ශ්‍රාවකෙක් කොතනකවත් පින්නතුනේ අසරණ වෙන්න හොඳ නෑ. බුදුහාඳුර අපිට කවදාවත් කොතනකවත් එහෙම කියලත් නෑ පින්නතුනේ අසරණ වෙන්න කියලා. රූප ඊළඟට පින්වත්නි වේදනා. වේදනා බුදුහාමුදුරු සැලකුවේ වේදනා බුබ්බුලෝපමා. හරියට දිය බුබුලක් වගේ කිව්වා. දිය බුබුලේ ස්වභාවය මොකද්ද? බුබුලක ස්වභාවය තමයි ටික දුරක් ගිහිල්ලා බිඳෙනවා. තව බුබුලක් මත වෙනවා. ඊට වඩා දුරක් ගිහිල්ලා බිඳෙනවා. වේදනා බුබ්බුලෝපමා. වේදනාවත් ඒ වගේ. කොයි වගේද? සැප වේදනා තියෙනවා. දුක්ඛ වේදනා තියෙනවා. අදුක්ඛම සුඛ වේදනා තියෙනවා. අපි කරන්නේ මොකද්ද? සැප වේදනාවේදී ඇලෙනවා. දුක්ඛ වේදනාවේදී ගැටෙනවා. අපේ ස්වභාවය ඒකයි. නමුත් බුදුහාමුදුරුවෝ වදාලේ දැන් අපි හිතමුකෝ භාවනාවක් කරනවා කියලා. එක දිගට ඉන්න බෑ. භාවනා කරනකොට කකුල් දෙක රිදෙන වේදනාවක් මතුවෙනවා. ඒ වේදනාව මතුවෙනකොට ඇති වෙන්නේ මොන වේදනාවක්ද? දුක්ඛ වේදනාවක්. දැන් අපි කරන්නේ ගැටෙනවා. ඉරියව් මාරු කරනවා. දැන් දුකයිද සැපයිද?
දැන් සැපයි. දැන් තියෙන මොන වේදනාවක්ද? දැන් තියෙන සැප වේදනාවක්. දැන් සැප වේදනාවේ ඇලෙනවා. ඔන්න අපේ භාවනාව. කොයි වෙලාවකවත් මතක තියාගන්න දුක්ඛ වේදනාවේදී ගැටෙන්නටවත් සැප වේදනාවේදී ඇලෙන්නටවත් එපා. එතකොට වෙන්නේ භාවනාවක් නෙවෙයි, අන්තිමට වෙන්නේ වේදනාවත් එක්ක පොරබැදිල්ලක් විතරයි. කරන්න ඕන එකම දේ තමයි වේදනාව මොකක්ද කියලා අවබෝධ කරගන්න. ආන්න එකට තමයි කියන්නේ වේදනානුපස්සනාව කියලා. කොච්චර ලස්සනයිද බුදුහාරු ගන්නපු අපිට. ඉරියව් මාරු කළාට වරදක් නැහැ. ඉරියව් මාරුකට කිසි වරදක් නැහැ. නමුත් අර ඒ වේදනා දෙකේදී කොයිලාවකවත් පින්නතුනි ඇලෙන්න ගැටෙන්න යන්න එපා. එතකොට භාවනාවක් වෙන්නේ නැහැ. බුදුරජාන් වහන්සේටත් මේ සාංශාරික ජීවිතයේ පින්වත්නි උන්වහන්සේ මතක් කරනවා සාරිපුත්ත මං විඳපු දුක බුදු වෙන්න කලින් මේ ලෝක කිසි කෙනෙක් විඳලා නැහැ කිව්වා. ඇත්තටම විඳලා නැහැ. එයත් එක අවස්ථාවක පින්නතුන්ට මතකද බුදුහාරු සරියුත් හාමුදුරන්ට කියනවා සාරිපුත්ත දවසක් සුසාන භූමියට ගියාකෝ මම භාවනා කරන්න. එතකොට සාරිපුත්ත මට නිදිමත හැදුනා. සුසාන භූමියේ බුදියන්නේ බුදිය ගත්තා. කොහමද? බුදුහාරු කෙන සාරිපුත්ත ඔළුවේ ගැට ගහලා තිබුණු ජටාව ලිහලා එරෙදි කෑල්ල බිමට එලලා සුසාන භූමියේ තිබුණු මිනි යටකටු එකතු කොල්ලා දාගත්ත මේ රෙදි කෑල්ලට මේකෙන් ගහගත්ත පොට්ටනියක් මේක තියාගත්ත ඔළුවට සුසාන භූමියේ සාරිපුත්ත මම බුදිය ගත්තා කිව්වා. එහෙම ඉන්නකොට හරක් බන ළමයි, ඒ කියන්නේ ගොපළු දරුවෝ කෝටු තියන් අතේ තියන් ඉන්නේ කොයිලා හරට්ට තලන්න. ඒක ගොපළු දරුවෙක් කරපු දේ තමයි බුදියන් හිටපු මට සාරිපුත්ත මගේ කනට කෝටුවකින් එනගෙන ගියයි කිව්වා. මේ අපේ බුදුහාමුදුරුවෝ. ඒ ළමයි යනකොට කියාගෙන ගියාලු මේ මොන මලමිනියක්ද කොයිද කියලා. ළඟදී ගෙන අපේ ගද්ද කොයිද කිව්වලු. ඒ සුසාන භූමියනේ. බුදුහාරු කියන සාරිපුත්ත මගේ කන් වලට කෝටු වලින් ඇනලා මට වේදනා දුන්නු එකම ගොපළු දරුවෙක් කෙරෙහිවත් මට කවදාවත් ද්වේෂයක් තරහවක් වෛරයක් ඇති වූ බවක් මට මතක නෑ. මගේ එකම පැතුමක් තිබුණා නම් තිබුණේ සාරිපුත්ත බුද්ධත්වයට පත් වෙන එක විතරයි කිව්වා. බලන්නකො කොච්චර ලස්සනද කියලා. එතකොට දුක් වේදනාවේදී ගැටුණාද? නෑ. සැප වේදනාවේදී ඇලුණාද? ඒ කිසිවක් උන්නේ නෑ පින්වත්නි. එකම මාවතක් එකම අරමුණක් ඇතුවයි එදා පැන්කින්ඩියත් අරගෙන එළියට බැස්සේ ආයි බුදු වෙලා මිසක් මාලිගාව පැත්ත පළාතකට එන්නේ නෑ කියන අදහසෙන් බුදුහාමුදුරුවෝ එළියට බැස්සේ. කොච්චර ලස්සනයිද? රූප වේදනා ඊළඟට සංඥා කියන්නේ හඳුනා ගැනීම. උපමාව තමයි මිරිගුව. මෝ කැලේ ඉඳලා වතුර තිබහ වුණාම පාරට එනවා. කැලේත් වතුර නැතිකොට අපි තුමුකු තාර පාරක් කියලා දවල් වෙලාවට බලන්නකො තියෙන්නේ මොකද්ද? මිරිගුවක්. අනේ පින්නත්නි ඒ මුවා ඔලුස්සල බලනකොට ඌට ඈත පේනවා වතුර තියෙනවා වගේ. ඌ එතෙන්ටත් දුවනවා. නෑ වතුර. ඔලුස්සල බලනවා ආයි බලනකොට පේනවා මෙතනනේ වතුර තියෙන්නේ අතනයි කියලා. දැන් මෝ දුවනවා මුවා. මොකක් පස්සේද? මිරිගුවක් පස්සේ. අපි දුවනවා. කොච්චර දුවනවද අපි? අපි හිතනවා අතන හොඳයි කියලා. එක කාමයක් හොඳ නැහැ කියලා තව කාමයකට යනවා. බලනකොට පළවෙනි කාමයේ තිබුණු දුකමයි දෙවෙනි කාමෙත් තියෙන්නේ. මිනිස්සු දෙවෙනි කාමයේ හොඳ නැහැ කියලා තුන්වෙනි කාමයකට යනවා. බලනකොට එකෙක් දෙකෙක් තිබුණට වැඩිය දුකක් තමයි තුන්වෙනි කාමයේ තියෙන්නේ. ඔය හැම කාමයකම දුකම තමයි. ඔය හැම හඳුනා ගැනීමකම හැම සංඥාවකම පින්නතුනේ තියෙන දුක විතරයි. අපි කොච්චර බලාපොරොත්තු තියනවද? අභිමතාර්ථ තියනවද? සංකල්පනා තියනවද? ඒ බලාපොරොත්තු අභිමතාර්ථ සංකල්පනා මේ සියල්ලක් මැද්දේ ගොඩ නැගෙන මොනවද පින්වත්නි? මේ ගොඩ නැගෙන්නේ මේ හැම හඳුනා ගැනීමකම තියෙන්නේ දැන් රූප සංඥා තියෙනවා, සද්ද සංඥා තියෙනවා, රස සංඥා තියෙනවා, පොට්ටබ්බ සංඥා තියෙනවා. එහෙම තියෙනවනේ. රූප, ඒ කියන්නේ සමහරු රූපයට රැවටෙනවා, සමහරු ශබ්දයට රැවටෙනවා. ජීවිතවල පින්නතුනි මොනතරම් අත්දැකීම් ඇද්ද? නේ එදා මේ රූපයට වෙන ටික නුවණින් දැක්කා නම් අද මට මේ දුක නෑ. ඒකනේ සමහරු කියන්නේ මම හැමදාම උනේ
රැවටුන එක තමයි මම හැමදාම උනේ. එදා මට මේ ටික අවබෝධ වුණා නම් අද මට මේ ටික වෙන්නේ හැබැයි ඒ ටික වෙනකොට වෙන්න වුණ හරිය වෙලත් ඉවරයි. අර මුවා ඉතින් අතන වතුර ඇති මෙතන වතුර ඇති කියලා අතෙන්ට මෙතෙන්ට හැමතැනටම යනම ඌට හම්බෙන වතුරක් නැහැ. ඒක මිරිගුවක් ඌ රැවටීමක් විතරයි. ඒ නිසා පින්වත්නි මේ හැම හඳුනා ගැනීමකම තියෙන්නේ හැම සංඥාවකම තියෙන්නේ රැවටිල්ලක් විතරයි. එකම පිහිටක් තියෙනවා නම් මේ තථාගත බුදුහාමුදුරු දේශනා කරපු ධර්මයේ විතරයි. ඒ ධර්මයේ විතරයි අපි කවදාවත් රැවට්ටුවේ නැහැ පින්වත්නි. බුදුහාරගේ ධර්මයේ කවදාවත් අපි රැවට්ටුවේ නැහැ. බුදුහාමුදුරුවෝ රැවට්ටන දෙයක් අපිට දේශනා කළෙත් නැහැ. හැමදාම බුදුහාමුදුරු දේශනා කළේ ජීවිතය යථාර්ථයේ තේරුම් අරගෙන නුවණින් ඒ දේ අවබෝධ කරගෙන ජීවිතයේ ධර්මයේ ගලපගෙන අන්න එතනින් නික්මෙන්නේ බුදුහාමුදුරුවෝ අපිට අනුශාසනා කළේ. අපිට දැන් කුසල අකුසල හොයන්න මහන්සි වෙන්න ඕනේ නැහැ. පින්පව් හොයන්න මහන්සි වෙන්න ඕනේ නෑ. අපිට හොයාගන්න බැරි අමාරු දේ බුදුහාමුදුරුවෝ තනියෙන් දුක් විඳලා අවබෝධ කරගත්තේ. එහෙනම් අපිට කරන්න තියෙන්නේ ඒ මග යන්නේක විතරයි පින්වත්නි. කොච්චර ලස්සනයිද? බුදුහාරු කොච්චර මහන්සි වුණාද මේක හොයාගන්න. අපිට මහන්සි වෙන්න දෙයක් නෑ. රූප, වේදනා, සංඥා, සංකාර. සංකාරා කදල උපමා. සංකාර බුදුහාමුදුරු හැදින්නේ මොකේටද? කෙසෙල් කඳකට. දැන් අපි මේ හැම දෙයක්ම තුලම එකතු කරන්නේ මොනවද? සංස්කාර. බලාපොරොත්තු, අභිමතාර්ථ, සංකල්පනා මේ සියලු තුලම ගොඩ නැගෙන්නේ මොනවද? සංස්කාර. දැන් එතකොට සංස්කාර එකතු කළා නම් අරන් යන්න ඕනේ කවුද? අපිමයි. වෙන අය එකතු කරපු සංස්කාර වෙන කවුරුත් තරයි යන්නේ නැහැ. අපි එකතු කළා නම් අපිම තමයි අරන් යන්න ඕනේ. හරියට කොයි වගේද? මිනිස්සෙක් යනම කැලෑවට ගිහිල්ලා මේ මිනිස්සයාට හම්බෙනවා කෙහෙල් ගහක්. දැන් හොයන්නේ මොකද්ද? ගහේ අරටුව. කෙහෙල් ගහ අරටුවක් තියෙනවයි? නෑ. මේ මිනිස්සයා පළවෙනි පිටත් ගලවලා අයින් කරනවා. දෙවෙනි පිටත් අයින් කරනවා. තුන්වෙනි පිටත් අයින් කරනවා. හතරවෙනි පිටත් අයින් කරනවා. අන්තිමට කෙහෙල් බඩේ විතරයි. දැන් ඉතින් කෙහෙල් ගහ පට්ට ගැහුවනේ. පිත්තෙන් පිත්ත පට්ට ගැහුවා. දැන් ඉතින් මේක මෙතන දාලා යන්නේ මොකද කරන්න ඕනේ? කර ගහගෙන යන්න එපාය. කෙහෙල් ගහ පතුරු ගැහුවේ ඒ මිනිස්සයා නම් කර ගහන් යන්නත් ඕනේ ඒ මිනිස්සයාම තමයි. ඒ වගේ බුදුහාමුදුරු දේශනා කරනවා සංස්කාර ඉතින් රැස් කළා නම් අරන් යන්නත් ඕනේ එයාම තමයි. ඔය ඇත්ත හිතනවද මේ බුදුහාමුදුරුව පටවපු කර්මයක් අපි විඳින්නේ කියලා? නෑ. අපිම කරගත්තු දේවල් වල විපාක තමයි, එකතු කරගත්තු සංස්කාර වල විපාක තමයි අපි මේ තාමත් භුක්ති විඳින්නේ. කොච්චර ලස්සනයිද බුදුහාමුදුරන්ගේ දේශනාව පින්නතුනි. මේ බුදු දහමක් තථාගතයන් වහන්සේ අර මේ ලෝකේ වෙන කිසිම ශාස්ත්‍රවරයෙක් පින්නතුනි දේශනා කරන්නේ නෑ. රූප, වේදනා, සංඥා, සංකාර ඊළඟට විඥාන. සිත එදා ඉඳලා කරපු දේ තමයි අපිව රැවට්ටුවා. නැද්ද? හිත ඉල්ලන්නේ මොනවද? අපි අරන් දුන්නේ නැද්ද? මොන කඩේකින් හරි අරන් දුන්නේ නැද්ද? අරන් දෙනවා. උදේ ඉඳලා හවස් වෙනකන් හරි නගරේ පීරලා හරි කමක් නැහැ. අපි ඒක අරන් දෙනවා. එතකොට හිත දන්නවා මම ඉල්ලන්නේ මොනවද? මේ මිනිස්සයා මට මේක අනිවාර්යෙන් අරන් දෙනවා. එතකොට අපි වැඩ කළේ කාට ඕන විදියටද? හිතට ඕන විදියට. නමුත් බුදුහාමුදුරුවෝ අපිට කියලා දුන්නේ මොකද්ද? හිතට ඕන විදියට වැඩ කරන්න එපා මහණෙනි. නොබලාට ඕන විදියට නොබලා හිත හදාගන්න. උපමාව මොකද්ද? උපමාව තමයි විඥාකාරයෝ. ඒ කියන්නේ ඔය මැජික් පෙන්න මිනිස්සු ඉන්නේ. ඒ මැජික් පෙන්න මිනිස්සු කරන්නේම මොකද්ද? අනුන්ගේ හිත රවට්ටනවා. මැජික් එකේ යථා ස්වභාවය තියෙනවද? නෑ. මැජික් පෙන්න මිනිස්සුයක් දන්නවා මම කරන්නේ හැමදාම මැජික් පෙන්න අනුන්ගේ හිත රවට්ටනවා. ආන්නේ වගේ තමයි මැජික් කාරේ අනුන්ගේ හිත රවට්ටනවා වගේ තමයි මේ හිතත් සෑහෙන කාලයක් තිස්සේ අපි රැවට්ටුවා. ඒ නිසා දැන් අපි රැවටෙන්න ඕනේ. අපි දන්නවා තථාගත බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල අපි කවදාවත් රැවටෙන්නේ නැහැ. රවටන දෙයක් බුදුහාමුදුරු කවදාවත් අපිට කියලා දුන්නෙත් නැහැ. මෙන්න මේ ටික
රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මේ පංච උපාදානස්කන්ධෙහි ඇති අනිත්‍යතාවය කෙනෙකුට නොවනින් දකින්න පුළුවන් නම් අත නිබ්බින්තති දුක්ඛේ එදාට පින්නතුනි මේ දුකෙහි කලකිරෙනවා. ඒ සමග්ගෝ විසුද්ධිය මේක තමයි නිවනට තියෙන එකම මාවත. ඒ නිසා බඹයක් තරංගෝ මේ ශරීරය තුලම ධර්මය හොයන්න පුළුවන්. ආයි වෙන පැත්තකට යන්න ඕනේ නෑ පින්වත්නි. ඉතින් මේක තමයි දේශනාව. ඉතින් පංච උපාදානස්කන්ධයත් අලලා මේ දේශනාව කරන්න පුළුවන් නම් හොඳයි කියලා මතක් කරපු නිසායි මේ ජීවිතේ යථාර්ථය පිළිබඳව පින්නතුනි මේ කරුණ ටික මතක් කළේ. ඒ නිසාද මේ දේශනාව ශ්‍රවණය කිරීමෙන් පහල කරගත්තා වූ සියලුම කුසල් බෙලෙන් පින්වත් හැම දෙනාටම උතුම් අමා මහ නිවන් සුවත් ලැබේවායි සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. පින්වත්නි අද අපේ ධර්මානුශාසනාවෙහි දායකත්වයේ බාරගෙන කටයුතු කළේ ඇමරිකාවේ කැලිෆෝනියාවේ පදිංචි ශ්‍රියානි පෙරේරා මහත්මිය ඇතුළු පවුලේ පින්වත් පිරිස අරමුණ හැටියට තබා ගත්තේ මිය පරලොව සපත්වන්ට යෙදුණු මනෝජ් බන්දුල මහත්මයා ඒ වාගේ අපවත් වී වදාළ අපේ දොඩංගොඩ අස්සජි නායක මාහිම්පාණන් වහන්සේට පුණ්‍යානුමෝදනා කිරීමත් සිරිසෝම ලියනගේ සොපායා ලියනගේ සෞම්‍යා මාකලන්ද පෙරේරා ස්ටුවර්ට් පෙරේරා මේරි පෙරේරා යන සියලු ඥාතීන්ට පින් අනුමෝදන් කිරීම මේ නම් සඳහන් කරන්ට යෙදුණු අපේ දොඩංගොඩ අස්සජි නායක මාහිම්පාණන් වහන්සේ ප්‍රදාන කොට ඇති නම් සඳහන් කළ සියලු දෙනාට මේ පින් අනුමෝදන් වේවා. ඒ ඇත්තන්ගේ පරලොව ජීවිත සුවපත් කරගෙන චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධයේ තුලින් සුඛ සහගත ප්‍රතිපදාවෙන් නිවන් අවබෝධ කරගන්නට මේ කුසල් හේතු වාසනා වේවායි සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. සෙත් ප්‍රාර්ථනා කිරීම සහ ආශිර්වාදය නෙළුප පෙරේරා, ශ්‍රියානි පෙරේරා, මහේල පෙරේරා, පූර්ණි පෙරේරා ඇතුළු සහභාගී වූ පින්වත් හැමටත් ධර්ම ශ්‍රවණය කළ පින්වත් හැම දෙනාටමත් උතුම් රත්නත්‍රි අනන්ත ගුණ බලයෙන් සියලු යහපත වේවා. මේ ධර්ම දේශනාවට සම්බන්ධීකරණ කටයුතු සිදු කළ දුන්නු අපේ බෞද්ධ නාලිකාවේ සේවය කරන කැමරාංශයේ කටයුතු කරන අපේ විමුක්ති ශ්‍රී කුරුපාරච්චි පුතුණවන්ටත් ඒ පවුලේ හැම දෙනාටමත් නිදුක් නිරෝගී සුවපත් භාවයේ ලැබේවා. ධර්ම ශ්‍රවණය කළ පින්වත් හැම දෙනාටම කායික මානසික සුවතාවයේ ලැබේවා. සියලු ශාන්තියත් සියලු දියුණුවත් අනාගත දියුණුවත් ලැබේවායි සාදු කියලා ආශිර්වාද කරන්න. බෞද්ධ ආමාත්‍ය ජාලයේ නිර්මාතෘවර අපේ දරණාගම කුසල ධම්මනායක ස්වාමීන් වහන්සේ ප්‍රාර්ථනා කළා වූ බෝධියකින් අමා මහ නිවනින් සැනසේවායි සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. ඒ ප්‍රාර්ථනාවත් ඇතිව අපි දෙවියන්ට පින් අනුමෝදන් කරමු. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා.